ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි නැවතත් ධාතු ගුණ ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය නැවතත් සාකච්ඡා කරමු. අපි මීට පෙර මෙම ධාතු ගුණ ශ්‍රේණියේ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයේ 10 නිපුණතාවය සාකච්ඡා කරන්න ලැබුවා. එහි 10.7 PHP සහ MySQL භාවිත කොට ගතික වෙබ් පිටු dynamic web pages නිර්මාණය කිරීම තමයි අපි සාකච්ඡා කරන්න ලැබුවේ. දැන් අපි එහි තවත් එකකට යමු. අපි මීට ඉස්සෙල්ලා post method එක සාකච්ඡා කරන්න ලැබුවා. මේ අපි යොදාගෙන තියෙන්නේ get method එක භාවිත කරන අයුරුයි. post method එකෙන් අපි තොරතුරු තවත් පිටුවකට ගෙන යන හැටි මීට පෙර සාකච්ඡා කරන්න ලැබුවා. මෙහිදී උදාහරණය PHP example 44 යන උදාහරණයේදී 45 වෙනි ගුණුවට යනවා get method එක භාවිතයෙන්. මේදීත් text boxes දෙකක් තියෙනවා. එකක් initials අනිත් එක surname. මේ දෙක ඉස්සෙල්ල පරිදිම මේ අගයන් දෙක ඇතුළත් කරලා අපි යනවා ඊළඟ පිටුව PHP example 45 ගුණුවට. අපි බලමු මේත් ක්‍රියාත්මක කළා මෙහි ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද කියලා. මේ ක්‍රියාත්මක කරන විට අපිට බලන්න පුළුවන් මේකේතය ක්‍රියාත්මක කිරීමේදී අපිට ලැබෙනවා මෙන්න මෙවැනි තිරයක්. මෙහි අපි ඉස්සෙල්ලා කතා කර පරිදිම initials අපිට ඇතුළත් කරන්න පුළුවන්. අපි උදාහරණයකට initials යදමු. surname එක බණ්ඩාර. මේ text box දෙකෙහි අගයන් ඇතුළත් කරලා මම මේ submit button එක ක්ලික් කරනවා. එතකොට අපි මේ 45 වෙනි පිටුවට යනවා. ඒ වෙබ් පිටුවේ අර ADE කියන initial සහ බණ්ඩාර යන නමත් ඇතුළත් වෙලා තියෙනවා. මේ get method එකේ පොඩි වෙනසක් තියෙනවා post වලට වඩා. ඔබට මේ web address එකෙහි මේ ලිපිනේ යම්කිසි වෙනසක් පේන්න තිබෙනවා. PHP 45යි example 45.php වලින් පසුව අපි ඇතුළත් කරපු initial සහ නම මෙහි අඩංගු වෙනවා. අපි මේ තවත් විසල්නය කළ බැලුවොත් මේ ආකාරයෙන් පෙනියනවා. එහිදී මේ ඔබට පේනවා මේ address එකෙන් පසුව අපි ඇතුළත් කරපු ADE කියන initials සහ name යටතේ බණ්ඩාර යන දෙකම මේ address bar එකකින් තමයි ඊළඟ පිටුවට ගෙනල්ලා තියෙන්නේ. ඒ වෙන් කරලා තියෙනවා correction mark එකකින්. correction mark සලකුණකින් තමයි එය වෙන් කරලා තියෙන්නේ. ඉන් අනතුරුව initial සමානයි මේ initial සහ දෙවෙනි field එක ගේන විට දෙවෙනි text box එක ගේන විට n ලකුණක් යොදලා තියෙනවා. ඉන් අනතුරුව තමයි දෙවෙනි අගය s name සමානයි බණ්ඩාර යන්න ලියවෙන්නේ. මේ ආකාරයෙන් දෙවෙනි පිටුවට පැමිණලා තියෙනවා. එතකොට මේ get method එකත් post method එකත් අතර සම්බන්ධතාවය අපි මේදී සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. මොනවද? මේ get method එකත් එක්තරා ප්‍රසිද්ධම වැඩියෙන්ම භාවිත කරන ක්‍රමයක්. හැබැයි මෙහිදී තියෙනවා අපි අර පෙන්නපු වගේ ගැටලු කීපයක් තියෙනවා. මේ තොරතුරු ගෙනියන්නේ encoded කරලා ගෙනියනවා කොහොමද? මේ question mark character එකෙන් පසුව තමයි අර තොරතුරු යවන්නේ. ඒ වගේම ඒ browser එකේ මේ server log ඒ කියන්නේ post එකට වඩා වෙනත් ක්‍රමයකට මොකද්ද මේ address bar එකේ අර ලිපිනයත් එක්ක තමයි මේක ගෙනියන්නේ.
ඒ ගෙනියන නිසාම අපිට තනින් තව ගැටලුවක් ඇති වෙනවා. යවන්න පුළුවන් සීමාවක් ඇති වෙනවා. අකුරු 1024කට වඩා අපිට ඇතුළත් කරන්න බෑ. ඒ කියන්නේ ෆීල්ඩ්ස් කීපයක් විතරයි මේකෙදි අපිට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. අගයන් කීපයක් ඇතුළත් කරන්න පුළුවන් වෙයි. ගොඩක් ලොකු data ප්‍රමාණයක් අපිට ඇතුළත් කරන්න බැරි වෙනවා. ඒ වගේම දැන් අපි මේ ගෙනියන තොරතුරු යූසර්ට බලන්න පුළුවන්. දැන් මේ ආකාරයෙන් ඊළඟ පිටුවේ address bar එකේ තොරතුරු අඩංගු වෙනවා. ඒක නිසා අපිට එනවා ගැටලුවක්. අපිට password එහෙම නැත්නම් තවත් මොකක් හරි සංකීර්ණ තොරතුරු අපිට කවුරුත් දැකිය යුතු නැති තොරතුරු තියෙනවා නම් අපි ඒවා මේ get method එකෙන් යවන අනිත් පිටුවට යවීම ගැටලුවක් වෙනවා. මොකද password එකක් දකින්න පුළුවන් අපේ යූසර්ට ඒ ළඟ ඉන්න වෙනත් කෙනෙකුට ලේසියෙන් බලන්න පුළුවන් password එකක්. මේ get method එක යටතේ අපිට binary data යවන්න බැරි වෙනවා. උදාහරණයකට image එකක් අපිට යවන්න බැරි වෙනවා. ඒ විශාල වැඩි. ඒ වගේම word document එකක් වගේ තොරතුරක්, ඒ කියන්නේ binary values අපිට යවීම ගැටලුවක් වෙනවා. අර යවන format එක නිසා. මොකද්ද question mark එකයි ඒ වගේ text information යවන්නේ. නමුත් binary value එකක් ඔය විදිහට යවා ගන්න බැරි වෙනවා. ඒ වගේම අපි මීට පෙර $_post යන්න යොදාගත්ත තොරතුරු ලබා ගන්න මෙහිදී $_get යන්න භාවිත කරනවා එහි තොරතුරු ලබා ගන්න. ඊට සාපේක්ෂව post method එකක් බැලුවොත් post method එකේදීත් අපි අර වගේම තොරතුරු ඊළඟ පිටුවට ගෙනියනවා. අපි ඊළඟ පිටුවට මේ තොරතුරු ගෙනියන්න පුළුවන් post එකනොත් ඉස්සෙල්ලා අපි භාවිත කර විදියටම මෙහිදී HTTP method එකක් වෙනවා. මේකත් ප්‍රසිද්ධ වැඩිම භාවිත කරන ක්‍රමයක්. ඒකම මේ header එක HTTP header එක යටතේ තමයි මේ තොරතුරු යවන්නේ. අර address bar එකත් එක්ක නෙවෙයි මේ තොරතුරු එන්නේ. ඊට වඩා හොඳ ක්‍රමයකින් තමයි තොරතුරු ඇතුළත් වෙන්නේ. මෙහි data විශාලත්වයේ පිළිබඳ එච්චර ගැටලුවක් නෑ. අපිට විශාල ප්‍රමාණයක තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. මේ පිටුවක සිට තවත් පිටුවකට ගෙනියන්න පුළුවන්. ඒකම අපිට පුළුවන් ASCII අකුරු වගේම binary values අපිට ඇතුළත් කරන්න පුළුවන්. මේ ක්‍රමයේදී post method එක භාවිත කරන විට ඒකම මේ HTTP header එකේ තියෙන security එක, ඒ කියන්නේ එහි තියෙන අපිට ගැටලුවක් නැතුව ඒක භාවිත කරන්න පුළුවන් winning hackersලට වෙනත් කෙනෙකුට අපිට ඇතුල් වෙන්න බැරි නම් ඒ තොරතුරු වලට මේ හොඳම protected method එකක් වෙනවා. ආරක්ෂා සහිත ක්‍රමයක් වෙනවා. ඒ කියන්නේ HTTP header එක HTTP protocol එක මැදට කවුරු හරි ආවේ නැත්නම් මේ තොරතුරු user කෙනෙකුට ගන්න බෑ. වෙනත් කෙනෙකුට ගන්න බෑ මේ ක්‍රමයේදී. ඊට වඩා get method එක විවෘතයි. ඒ වගේම අපිට ඒ නිසාම අපිට protected information රහසිගත තොරතුරු පැහැදිලිව මේ ක්‍රමයෙන් යවන්න පුළුවන්. අනික අපි ඉස්සෙල්ලා අපි භාවිත කරා වගේම $post යන්න මේ මගින් අපිට මෙහි තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු අපේ මේ අපි දැන් මෙතෙක් සාකච්ඡා කරපු මේ දක්වා සාකච්ඡා කරපු තොරතුරු එක්ක බැලුවම අපිට පුළුවන් දත්ත සමුදායක එක්ක වැඩ කටයුතු කරන සිස්ටම් එකක් හදන්න. මේ පද්ධතියක් අපි හදලා තියෙනවා. තොරතුරු පද්ධතියක්, සිසුන්ගේ තොරතුරු පද්ධතියක්. අපි ඉස්සෙල්ලා මීට පෙර සාකච්ඡා කරපු දත්ත සමුදායම භාවිත කරමින් මේ සිස්ටම් එක හදන්න පුළුවන්. මේදී මේ තමයි මුල්ම පිටුව. අපි මේ ක්‍රියාත්මක කරලා බලමු. මේ පිටුව ක්‍රියාත්මක කිරීමේදී අපිට ලැබෙනවා මෙවැනි තිරයක්. පළමුවෙන්ම
ඔව් මෙවැනි තිරයක් පළමුවෙන් අපිට ලැබෙනවා. එහි අපි මීට ඉස්සෙල්ලා යොදාගත් පරිදිම මෙවැනි පාස්වර්ඩ් එකක් එතුවට පසු අපිට පුළුවන් මේ ඕපන් යන්න ක්ලික් කරන්න. ඉන් අනතුරු අපිට ලැබෙනවා database operation කියලා admin rights යටතේ දැන් user කෙනෙක් අපි ඇඩ් කරේ admin ගේ පාස්වර්ඩ් එකයි admin ගේ පාස්වර්ඩ් යොදපු නිසා අපි එනවා database operations වලට. එහිදී අපිට පුළුවන් මේ database එක create කරන්න, ඒකම database table එක create කරන්න, ඒ වගේම අලුතෙන් data enter කරන්න, ඒ වගේම තොරතුරු බලන්න මොනවද තියෙන records අපිට බලා ගන්න පුළුවන්. අනතුරුව අපිට පුළුවන් record එකක් තෝරගෙන එය update කරන්න, ඒ වගේම delete කරන්න. මේ වගේ activities අපිට database operations ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මුලින්ම දැනට තියෙන තොරතුරු මොනවද කියලා බලමු. දැනට මේ වගේ තොරතුරු මේ අඩංගු වෙනවා. identity card number එක මේ විදිහේ අගයන් තියෙනවා. initials, surname, මේ ගෙදරට තියෙන තුර home distance මේ අඩංගු වෙනවා. එතකොට මෙවැනි තොරතුරු අපිට බලා ගන්න පුළුවන් මේ display records යටතේ. මීට පෙර මේ database එක create කරා අපි මීට පෙර දිනයකදී මේ උදාහරණ ක්‍රියාත්මක කරද්දී මේ database එක ක්‍රියාත්මක කරා. අපි create කරා. ඒ සදා තියෙන නිසා මෙන්න මෙවැනි error එකක් අපිට ලැබෙනවා ආයි ක්‍රියාත්මක කරන්න ගියොත්. ඒ මොකද student db කියන database එක මේ වෙලාවේ අන්තර්ගත වෙනවා අපේ server එකේ. ඒක නිසා ඒක නැවත හදන්න බෑ. ඒ වගේම table එකත් දැන්ට අඩංගු වෙනවා. එහිදි error එකක් අපිට ලැබෙනවා. අපිට මේ දෙක කරන්න බෑ. අලුතින් data enter කරන්න පුළුවන්. data enter කරන form එකට ආවොත් මෙන්න මේ වගේ අපිට form එකක් ලැබෙනවා. identity card number එක enter කරන්න පුළුවන්. ඊට පස්සේ initials, name, distance to home යන අගයන් අපිට ඇතුළත් කරන්න පුළුවන්. අපි identity card number එකක් ඇතුළත් කළොත් මීට ඉස්සෙල්ලා තියෙන අගයක් මම ගත්තේ. අපි ඒ වෙනස් කරමු. අකුරු 12ක් ඉලක්කම් 12ක් පමණයි මේ තිබිය යුත්තේ. ඔව්. නිවැරදි අගයක් වෙනවා. අපි ඊට පස්සේ නමක් ඇතුළත් කරමු. අපි නමක් යොදමු. ඔව්. P අචලා. එයාගේ ගෙදරට තියෙන දුර කිලෝමීටර 1යි. අපි මේක සේව් කරොත් ඔව් ඒ රෙකෝඩ් එක සේව් වුණා කියනවා. ඉන් අනතුරුව අපි ආයෙත් මෙනු පේජ් එකට ආවොත් අපිට බලන්න පුළුවන් ඩිස්ප්ලේ කරලා බලන්න පුළුවන්. ඔව්. අචලා මෙතන ඉන්නවා. ඔව්. P අචලා identity card number එක තියෙනවා. එයා ගෙදරට තියෙන දුර කිලෝමීටර් 1යි. කිලෝමීටර් කියලා අපි ඒක යොදලා නැහැ. එතකොට මේ වගේ අපිට අලුතින් රෙකෝඩ් එකක් ඇතුල් කරන්න පුළුවන් data entry forms හරහා. ඒකම අපිට මේ රෙකෝඩ් එකක් අප්ඩේට් කරන්න ඕන නම් දැන් අපි හිතමු අන්තිමට ඇතුළත් කරපු අගය ඒ දුර කිලෝමීටර් 1 නෙවෙයි. අපි දැන් ඊට වඩා වැඩි කියලා. අපි P අචලා කියන රෙකෝඩ් එක තමයි ඇතුළත් කරේ. අපිට ඒ අප්ඩේට් කළ යුතුයි. අප්ඩේට් කරන්න අපි මේ ඉදිරියට ක්‍රියාත්මක කළොත් මේ තියෙන අගය වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු අගය 3ක් යෙදුවොත් දාලා අපිට ආයිත් සේව් කරන්න පුළුවන්. දැන් අපි නැවතත් එය ඩිස්ප්ලේ කරොත් අපිට ලැබෙනවා මේ 3 අලුතෙන් ඇතුළත් කරපු අගය දැන් සේව් වෙලා තියෙනවා. ඒ වගේ අපිට අප්ඩේට් කරන්න පුළුවන්. නැවතත් අපිට ඩිලීට් කරන්න අවශ්‍ය නම් අපි හිතමු ඒ රෙකෝඩ් එකම අවශ්‍ය නැහැ. අපි හිතමු අචල අවශ්‍ය නැහැ.
අචල අපි අයින් කරලා දාමු. කොහොමද අයින් කරන්න කියලා බලමු. දැන් p අචල මන් තේරුවා. තෝරලා මෙතනින් delete යන්න තේරුවා. delete යන තෝරලා අපි continue කරොත් දැන් ඒ රෙකෝඩ් එක මැකුවා කියලා කියනවා. අයින් කළා කියලා කියනවා. ඒකම අපි ඩිස්ප්ලේ කළොත් දැන් මේ රෙකෝඩ් එක අන්තර්ගත වෙන්නේ නැහැ මේ ඩේටාබේස් එකේ. මේ දත්ත සමුදායේ මේ වගුවේ එම තොරතුරු ඉවත්ව ගොස් තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් අපේ ඩේටාබේස් සිස්ටම් එකක් මේන්ටේන් කරන්න අපි මේ වෙබ් අඩවිය තුලින්. එතකොට පිටු ගණනාවක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි බලමු ඒකින් එක පිටු කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට මුලින්ම මෙන්න මේ ලොගින් පිටුවට අපි මුලින්ම ගියේ ලොගින් පිටුවට. ඒ ලොගින් පිටුවේ ඉඳලා කොහොමද මේ පිටුවට ආවේ කියලා බලමු. මේ තියෙන්නේ ලොගින් පේජ් එක 47ට යන්න ඕනේ. PHP example 47 වලට තමයි යොමු වෙලා තියෙන්නේ post method එක යටතේ. අපි බලමු 47 ගොනු ඕපන් කළා. ඒකම ඔබට පසුගිය විභාගයේදී 2019 විභාගයේදී මෙන්න මෙවැනි ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. මේ ප්‍රකාශය ලියන්නේ කොහොමද කියලා. form action ඊට පස්සේ අපි එය යොමු කරන ගොනුවේ ඊළඟ පිටුවේ නම ඉන්න අනතුරුව method එක. මේ method එකට මෙතන දෙකක් තියෙන්න පුළුවන්. එක්ක post එක්ක get. මේ දෙකෙන් එකක් අන්තර්ගත වෙන්න පුළුවන්. මේ action ඉදිරියේ අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ මොකද්ද ක්‍රියාකාරකම ඊළඟ පිටුවට යන්න ඕනේ. මොකද්ද මේ පිටුව කියන එක තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. දැන් ඔබට ලේසියෙම එවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. අපි බලමු ඊළඟ පිටුවේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි මේක ඉස්සෙල්ලත් මේක තරම සාකච්ඡා කරා. ඒක නිසා ඉක්මනින් බලමු නැවතත්. මේ username සහ password යන fields දෙක, ඒ කියන්නේ ඒ text boxes දෙකෙන් එන අගයන් අපි මේ විදිහට ලබා ගන්න පුළුවන් post method එකේ. මොකද්ද නම් p-word ඒ වගේම username uname කියලා p-word සහ uname යන නම් දෙක තමයි යොදලා තියෙන්නේ. එහෙනම් මෙහිදී අපි භාවිත කරන්න ඕනේ ඒ නම් දෙක uname p-word. ඒ $post යටතේ ඒ නම් වලින් අපි අගයන් අරගෙන මේ ගුණයේ පහසුවෙන් පාවිච්චි කළ හැකි වෙන පරිදි අපි variable දෙකකට යොදාගෙන තියෙනවා. $en සහ $enpw. ඉන් අනතුරුව මේ right levels මුලින්ම ස්ථානක් යොදලා තියෙන්නේ. initialize කරලා තියෙනවා. ඉන් අනතුරුව admin සහ මේ admin ගේ password එක, ඒ admin ගේ password එක සහ ඒ කියන්නේ user ගේ username එකට admin සහ මේ password දෙකම අන්තර්ගත වෙනවා නම් එයාගේ rights ඒ කියන්නේ rights level යන variable එකට අපි admin යන යොදනවා. ඒ වගේම rights level යනට user යයි සඳහන් කරනවා මේ උදාර සහ OLICT යන password එක යදුවොත්. උදාර නමත් OLICT කියන password එකත් යදුවොත්. මේ දෙකම නොවේ නම් එහි තියෙනවා error එකක්. මේ password එකෙන් මේ system එකට ඇතුල් වෙන්න බෑ. ඒ විට authorized user කෙනෙක් නොවෙන්න බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව මේ අපි ලබාගත් අගය අනුව rights level එක අනුව ඉන් අනතුරුව එහි admin වෙනවා නම් අපි කියනවා මේ php ex48.php ගුණුවට යන්න කියලා. ඒ යන්නේ කොහමද? එතන තියෙනවා database operation කියලා anchor line එකක් තියෙනවා. මේ database operation යන ක්ලික් කර විට ඒ පිටුවට යනවා. ඒ වගේම
h reference equal ඒත් එක්ක anchor එක h reference equal php example 57 පිටුවට යනවා display records මට මීට පෙර ඒක සඳහන් කරන්න අමතකව ගියා මෙහි අපි log ගලා බලමු සාමාන්‍ය user කෙනෙක් විදියටත් ඒ කියන්නේ උදාර යන පාස්වර්ඩ් එකකින් යදුවොත් උදාර නමත් oil ICT යන පාස්වර්ඩ් එකක් යදුවොත් අපිට යන්න පුළුවන් මේ පිටුවට. මෙහිදී මේ පිටුව දිස් වෙන්නේ මේ ආකාරයෙන්. එතකොට display records තමයි එහි අන්තර්ගත වෙන database operation නෙවෙයි. ඒ සමගම මේ තොරතුරුත් සීමා කරලා තියෙනවා. identity card number එක එහි පෙන්වන්නේ නැහැ. සමහරට මේ ළමයෙක් නිසා එයාට ඒ තොරතුරු අවශ්‍ය නොවේ කියලා අපිට ඒ වගේ සීමා කරන්න පුළුවන්. එවැනි කාර්යයක් කරනු ලැබුවේ අර මෙහිදී යොමු කරේ තවත් වෙනත් ගුණයකට මේ 48 පිටුවේ තියෙන ඩිස්ප්ලේ පිටුව නෙවෙයි මේ වෙනත් 57 තියෙන වෙනත් පිටුවක්. ඒ මේ පිටුවට යවෙනවා මේ වෙනත් user කියන level එකේ user කෙනෙක් ආවොත් එයාට යොමු වෙන්නේ මේ වගේ ඩිස්ප්ලේ එකක්. එහිදී එයා දකින්නේ යම් කිසි සීමා සහිත තොරතුරු ටිකක් පමණයි මේ පද්ධතියෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එසේ නොවන නම් ඒ අවස්ථා දෙකම නොවනවා නම් මේ සිස්ටම් එකට ඇතුළත් වෙන්න බෑ. අවසානයේ මේ වගේ ප්‍රකාශයක් developed by Department of IT NI යන්න දී වෙනවා. ඉන්න අනතුරු අපි බලමු මේ 48 වෙනි පිටුව 48 වෙනි පිටුවේ මොකද්ද අන්තර්ගත වෙන්නේ කියලා. 48 පිටුව සරල පිටුවක්. එහි තියෙන්නේ anchor line තියෙනවා 5ක්. එහි create student database ඒ වගේම table එක create කිරීම student information table එක create කිරීම PHP example 49 තමයි ඒ database එක create කරන අවස්ථාව තියෙන්නේ. ඒ වගේම PHP example 50 තියෙනවා අර table එක create කිරීම 51 තියෙනවා data entry form එක 53 තියෙනවා display records ඒ වගේම 54 තියෙනවා select record to update or delete. ඒ බලමු මේකින් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ 49 සහ 50 කියන පිටු මේ දෙකම අපි ඉස්සලා පෙර දිනයක සාකච්ඡා කරපු පරිදිමයි මේ ගොනු තියෙන්නේ. database සැදීම මේ ඔබට අන්තර්ජාලයෙන් NI website එකෙන් download කරලා මේ පිටු නැවත බලන්න පුළුවන්. 49 සහ 50 වෙනසක් නැහැ. ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරපු පරිදිමයි. 51 පිටුව data entry form එක දිහා බලමු. 51 පිටුවේදී එයත් ගොඩාක් ගැටලු සහගත නෑ ඔබට. අපි මේ ඉස්සෙල්ලා සාකච්ඡා කරපු තොරතුරුමයි මෙහි අඩංගු වෙන්නේ. nick යන්න input text එකක් input type equal text ඒකට නමක් දීලා තියෙනවා. ඒ වගේම initials වලට ඒත් text type එකේ input එකක්. ඒ වගේම ඒකට නමක් දීලා තියෙනවා s init කියලා. ඉන් අනතුරුව name වලටත් s name කියලා තියෙනවා. ඒ වගේම distance to home යන්නට name equal කරලා තියෙන h distance කියන එකෙන් h disk කියලා අගයක් මේ අන්තර්ගත කරලා තියෙනවා. ඒකම submit
බටන් එකට වැලියු එකක් යොදලා තියෙනවා. වැලියු එකක් යදුවොත් මොකක්ද සිදු වෙන්නේ? මෙන්න මේ තියෙන අගය ඒ බොත්තම උඩ දිස් වෙනවා. අපේ බටන් එකේ send and save කියන තොරතුරු එහි දිය වෙනවා. ඒක නිසා අපිට යමක් බොත්තම උඩ ලියවිය යුතු නම් මේ විදිහට අපිට වැලියු එකක් යොදන්න පුළුවන්. ඒ වගේම ටෙක්ස්ට් බොක්ස් එකකදී වැලියු එකක් යදුවොත් ආරම්භයේදී යොදන වැලියු එක ටෙක්ස්ට් බොක්ස් මත අන්තර්ගත වෙනවා. අපේ මේ ඉන්පුට් ටෙක්ස්ට් ටයිප් එකේ ඉන්පුට් එක ඇතුළත් වෙනවා අපි මුලින්ම යොදන අගය. එහෙම අවස්ථාවක් මෙහි නැති නිසා අපි මොනවත් වැලියු එකක් යොදලා නැහැ. ඉන්න අනතුරුව මෙහි සඳහන් පරිදි අපි මේ ලස්සන කිරීමට ටේබල් එකක් යොදලා තියෙනවා. මෙය එකෙල්ල කිරීම සඳහා ඒ ටේබල් එකත් අවසන් වුණ පසුව ෆෝම් එක අවසන් වෙනවා. ඒකම ඊට පෙර මේ රීසෙට් බටන් එක සහ අර සබ්මිට් බටන් එක දෙකම මෙහි අන්තර්ගත වෙනවා. රීසෙට් බටන් එකට වැලියු එකක් යොදලා නැහැ. ඒක නිසා රීසෙට් යන්නම දිස් වෙනවා. ඉන්න අනතුරුව අපි මේ send and save කියන බටන් එක අපි ක්ලික් කරොත් 52 වෙනි පිටුවට යනවා. අපි දැන් බලමු PHP example 52 ගුණව ක්‍රියාත්මක කරන අයුරු. මේ පිටුව ක්‍රියාත්මක කරන අයුරු බලමු. මෙහි මුලින්ම අපි මුලින් ඉදිරිපත් කරන ලද ටෙක්ස්ට් බොක්ස් හතරෙහි ඒ කියන්නේ ID card number, initial, surname සහ home distance යන මේ නම් යටතේ අපිට ලැබෙනවා ඒ fields මේ පිටුවට අපි ලබා ගන්නවා $post යටතේ ඒ text box වලට යොදපු නම් අනුව තමයි අපි මේ variable හතර යොදාගන්නේ. student ID card number එක, student initial, st init, st name, student surname එක සහ home distance යන HODIS යන්නට ආදේශ කර ගන්නවා. ඉන් අනතුරුව දැන් අපි දත්ත සමුදායේ ඇති අපේ එම ගුණුවට තොරතුරු ඇතුල් කරන්න යන්නේ, ඉන්සර්ට් කරන්න යන්නේ. කොහොමද මේ අලුත් තොරතුරු හතර insert into SQL එක මගින් අපි ඇතුළත් කරනවා. ඊට පෙර මෙහි මුලින් මීට පෙර සාකච්ඡා කර පරිදිම ඒ දත්ත සමුදාය ඕපන් කරගන්නවා. ඒ කනෙක්ටිවිටි එක හදා ගන්නවා. ඉන්න අනතුරුව මේ SQL එක දිහා බලමු. SQL එකේ මොනවද ලියවෙන්නේ? insert into st info අපේ ටේබල් එකේ නම ඊට ඇතුළත් කරනවා මොනවද fields st nick init surname h distance මේක තමයි අපේ database table එකේ තියෙන fields හතර. ඒ ඇති අපිට ලැබුණු අගයන් ටික ඇතුළත් කරන ආකාරය බලමු. values යටතේ මේ මුලින්ම තියෙන st nick යන්නට අපි මුලින් ලබාගත් $st nick යන්න අපි යොදා ගන්නවා. $st nick යන්නේ සඳහන් වෙන variable එකේ තියෙන අගය තමයි මෙහි ආදේශ වෙන්නේ. මේ දෙපැත්තේ තියෙන single quotes මගින් අපිට අර මීට පෙර උදාහරණය පසුගිය දවසක අපි සාකච්ඡා කරපු පරිදි ටෙක්ස්ට් එකක් ලියන විට දෙපැත්තේ single quotes යොදනවා වගේම දැන් මේ single quotes යොදනවා. මොකද මේ double quotes මෙන්න මෙතෙක් දක්වාම එනවා. මේ ප්‍රදේශයේ දිගටම ඒ quotes දෙකක් යෙදෙන අවස්ථා, ඒ කියන්නේ double quotes එනවා මෙතෙක් දක්වාම. ඒක ඇතුළත single quote එකක් යෙදෙනවා. මේ මෙතනත් එය අනිත් පැත්තෙත් යෙදෙනවා. සකමාව සහ මේ නැවතත් මේ single quotes යෙදෙනවා ඒ ඊළඟ initials වලට. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් initials වලටත් දෙපැත්තෙම single quotes යෙදෙනවා. ඒ වගේම surname එක දෙපැත්තෙත් single quotes යෙදෙනවා. හැබැයි
HO distance යන්න දෙපැත්තේ single quotes දෙන්නේ නැහැ. ඒකට හේතුව මෙය සංඛ්‍යාත්මක අගයක්. මේ ෆීල්ඩ් එකේ තියෙන සංඛ්‍යාත්මක අගයක් නිසා එහි single quotes දන්නේ එය සංඛ්‍යාවක් විදිහටම ඇතුළත් විය යුතු නිසා. ඉන් අනතුරුව මේ query එක ක්‍රියාත්මක කරනවා. ඒ සාර්ථක වෙනවා නම් අසාර්ථක වෙනවා නම් මෙහි message එක display වෙනවා. එහෙම නැත්නම් ඒ සාරියට සාර්ථක වෙනවා නම් අපිට ලැබෙනවා මේ message එක new record created successfully කියන message එක අපිට ලැබෙනවා. ඉන් අනතුරුව අපේ මේ table එක මේ දස සමුදායට තියෙන database එකට තියෙන connectivity එක නවත්තනවා. ඉන් අනතුරුව අපි main page එකට main menu page එකට යන්න අපි මේ පිටුවට link එකක් හදලා තියලා තියෙනවා. මේ විදිහට තමයි මේ ගුණව ක්‍රියාත්මක කරන්නේ. මේ පිටුව ක්‍රියාත්මක වෙන්නේ. අපි බලමු මේ data entry form එක 51කින් පස්සේ 52ට ගියා. ඊට පස්සේ display තියෙනවා 53 යටතේ. අපි 53 පිටුව ක්‍රියාත්මක නැ හැටිත් බලමු. 53 පිටුවේ මේ විදිහට ලියවිලා තියෙනවා. අපි ඉස්සෙල්ලා වගේම database එකට connectivity එක හදාගෙන ඒ open කරලා මෙහිදී අපි මීට ඉස්සෙල්ලා පසුගිය දිනක සාකච්ඡා කර පරිදිම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ table එකේ ඇති තොරතුරු අපිට ලබා දෙනවා. ඊට අමතරව මෙහි තිබෙන්නේ main menu එකට යන්න මේ anchor tag එකක් යොදලා තියෙනවා. ඊට අමතරව යට සඳහන් වෙනවා developed by Department of IT යන්න H6 විශාලත්වයෙන් display වෙනවා. මේ තමයි display යටතේ තියෙන පිටුව. ඉන් අනතුරුව අපි බලමු ටිකක් සංකීර්ණ අවස්ථාවක් මෙන්න මේ update සහ delete යන්න යටතේ අපිට ලැබෙනවා. 54 වෙනි පිටුව. අපි බලමු 54 වෙනි පිටුව කොහොමද සකස් කරලා තියෙන්නේ. එහිදී පෙර පරිදිම මේ මුල් අවස්ථාවේ මෙතන ෆෝම් එකක් තියෙනවා. ඒ ෆෝම් එකේ ඇක්ෂන් එක අනුව 55 වෙනි පිටුවට යනවා. ඒකම මෙහි තිබෙනවා selection tag එකක්. select tag එකක් තියෙනවා. එහි නම snic කියලා දාලා තියෙනවා. ඒ මොකද මෙහිදී අපි රෙකෝඩ් එකක් තෝරා ගැනීම සිදු වෙනවා. රෙකෝඩ් එකක් තෝරා ගන්න නම් අපි වඩාත්ම හොඳ මේ දත්ත සමුදාය මේ වගුවේ තියෙන key field එක යොදා ගැනීම. එය නැවත නැවතත් තේරෙන්නේ primary key එකත් සාමාන්‍යයෙන් නැවත නැවතත් යොදන්න බෑ අපිට. ඒක නිසා වඩාත්ම හොඳ ඒ key field එක මේ තෝරා ගැනීම සඳහා යොදා ගන්න නම්. එතකොට එම නිසා තමයි මෙහි nick identity card number එක අපි මේ තෝරා ගැනීමට අපේ රෙකෝඩ් එකක් මකා දැමීමට එහෙම නැත්නම් රෙකෝඩ් එකක් අප්ඩේට් කිරීමට ඒ රෙකෝඩ් එක තෝරා ගැනීමට අපි යොදාගන්නේ මේ වගේ primary key එකක්. එහිදී අපි identity card number එක අපි මුලින්ම අපේ මේ selection tag එක display කරන්න යන්නේ. ඒ සඳහා ඒ ආරම්භ කර අපේ database එක open කරනවා. open කළා අපි යනවා මෙන්න මේ select all records ST-info වල තියෙන මේ SQL එක බලන්න ඔක්කොම records open කරලා ගන්නවා. ඉතින් ඉන්න අනතුරුව අපි while loop එක මගින් එම රෙකෝඩෙන් රෙකෝඩයට ගමන් කරනවා. එහිදී ST-nick අපි ලබා ගන්නවා. ඒ row එක ගන්නවා. ඊට අමතරව ඒ identity card number එක පමණක් අඩංගු වුණොත් අපිට පැහැදිලි නැති නිසා එහි මෙහි පළමුවෙන්ම මේ තිබෙන්නේ value එක. මේ selection එක සිදු කරොත් ඒ selection එකෙන් පසුව ඊළඟ පිටුවට ගෙන යා යුතු value එකයි මුලින්ම සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව තියෙන්නේ මේ ST-nick display කරන අගය ඊට අමතරව
initials සහ surname යන දෙකත් අඩංගු කරලා තියෙනවා. නැත්නම් අපිට ඒවා අඩංගු නොවෙනෝ නම් අපිට මේ රෙකෝඩ් එක හරියට හඳුනා ගන්න අමාරුයි. අපි ID card number එක කොලයක ලියාගෙන ඇවිත් මේ පරීක්ෂා කළ යුතුයි. නමුත් ඊට වඩා පහසුයි දැන් අපිට නමයි ඉනිෂියලුත් ඒ සමගම පෙන්වුම් කරනවා. ඉන් අනතුරුව මේ කනෙක්ෂන් එක අවසන් කරනවා. දැන් අර select tag එක අවසන් වෙනවා. මේ කියන්නේ මේ database action එක යටතේ. මේ කියන්නේ මේ database එක open කරලා මේ table එක open කරලා නැවත නැවතත් records වලට යන ගමන් අපි මේ select tag එක සම්පූර්ණ කරගන්නවා. ඒ මගින් අපිට ඒ select tag එකේ තියෙන අවයව option යටතේ අපි ලබාගෙන තියෙනවා. මේ echo option යටතේ ඒ කාර්යය සිදු කරලා තියෙනවා. ඉන් අනතුරුව මේ තියෙන්නේ update or delete යන operation දෙකෙන් අපි මොකද්ද භාවිත කරන්න යන්නේ. ඒ සඳහා අපි යොදාගෙන තියෙන්නේ option button දෙකක්. radio මෙහිදී අපි යොදාගෙන තියෙන්නේ radio button දෙකක්. බලන්න UDOP කියන name එක යටතේ values දෙකක් update සහ delete. මේ ඔබට පැහැදිලි ඇති මේ ඉතින් අපි සාකච්ඡා කරා මේ වන්නක්. ඒ වගේම ඉන්න අනතුරුව continue submit button එකේ value එක උදලා තියෙනවා continue යන්න. ඉන් අනතුරුව මේ පිටුව අවසන් වෙනවා. ඉන් පසුව අපි බලමු ඊළඟ පිටුව ක්‍රියාත්මක කරන ආකාරය. ඒ කියන්නේ මේන් පසුව අපි යොමු කරනවා 55 වෙනි පිටුවට. ඒ බලමු 55 පිටුව. ඒ කියන්නේ example 55 යන්න කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලමු. 55 පිටුවේදී අර selection යටතේ snic අපි ඒ අගය තෝරාගත් අගය selected stnic student identity card number යන මේ $SC stnic යන variable එකට අපි යොදා ගන්නවා. ඉන් අනතුරුව අපි බලනවා option button වල සමහරට තෝරාගෙන නොතිබෙන්න පුළුවන්. ඒක නිසා if condition එකක් යටතේ මේ තෝරාගෙන තිබෙනවද කියලා බලනවා. ඒ යම්කිසි අගයක් ඇතුළත් කර තිබෙනවා නම් ඒ අගය අපි ලබා ගන්නවා. මොකද්ද SCOP යන්න. SCOP යන්නට අපි ගන්නවා අර delete ද එහෙම නැත්නම් update ද යන්න. ඒ delete වෙනවා නම් අපි මොකද්ද කරන්නේ? මෙතන තියෙනවා delete යටතේ අපි ලියන්න ඕන කළ යුතු කාර්යය මොකක්ද යන්න. update යටතේ මේ SCOP update යනට සමාන වෙනවා නම් update යටතේ නම් ඒ record එක update කරා යන්න සඳහන් වෙනවා. නමුත් එය ක්‍රියාත්මක වෙන්නේ පසුවයි. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මුලින්ම මේ connectivity එක හදා ගන්නවා. ඉන් අනතුරුව බලන්න SCOP update වෙනවා නම් මොකද්ද කරන්නේ? මෙහිදී SQL විධානය බලන්න අපි මුලින්ම කරන්නේ මේ stnic අපි තෝරාගත් අගයට සමාන වෙන රෙකෝඩ් එකට ගමන් කරනවා. ඒ රෙකෝඩ් එකට ගමන් කරලා එහි අගය ටික අපි ලබා ගන්නවා. මොනවද? initial surname h distance මේ අගයන් 3 ලබා ගන්නවා. identity card number එක මෙහි ලබා ගන්නේ නැහැ. ඒ අගය අපි කොහොමත් අපි මේ මුලින්ම තෝරාගත් අගයම තමයි මෙහිදී තෝරාගත් අගයම තමයි identity card number එකට යොදාගෙන තිබෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍ය නැහැ. අපි අදාළ ඒ identity card number එකට අදාළ record එකට ගමන් කර මෙහිදී සිදුවෙන්නේ එයයි. ඒ where බලන්න නැවතත් where clause එකේ යොදලා තියෙන්නේ කොහොමද? stnic මේ selected student identity card number එකට සමාන වෙනවා නම් අන්නේ රෙකෝඩ් එකට යන්න කියලා තමයි මේ සඳහන් වෙන්නේ. ඒ රෙකෝඩ් එක පමණයි තෝරාගන්නේ. එහි ඇති අගයන් ටික අපි මේ විදිහට ලබා ගන්නවා. ඒ අගයන් ටික ලබාගෙන අපි පසුව අප්ඩේට් විධානය ක්‍රියාත්මක කරනවා. අප්ඩේට් විධානයේ ක්‍රියාත්මක කිරීමට පෙර
අපි අපේ යූසර්ට ලබා දෙන්න ඕන මෙයාගේ කොහොමද අප්ඩේට් කරන්නේ කියලා. නමුත් delete විධානය අපිට මෙතෙන්දීම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ delete selected operation එක SCOP යන්න delete සමාන නම් delete operation එක කෙලින්ම මේ විදිහට ක්‍රියාත්මක කරනවා. කොහොමද? delete from stinfo where මේ stinfo st identity card number student identity card number එක අපි මේ selected student identity card number එක අපි තෝරාගත්ත අගයට සමාන වෙනවා නම් අන්නේ රෙකෝඩ් එක මකා දමන්න කියන SQL විධානය මෙහි අඩංගු වෙනවා. ඉන්න අනතුරුව නැවතත් අපි එනවා ෆෝම් එකකට. මේ ෆෝම් එකේ තියෙන මොකද්ද? මේ ෆෝම් එකට එන්නේ නැවතත් SCOP අප්ඩේට් සමාන නම් තමයි. අප්ඩේට් සමාන වෙනවා නම් මේ ෆෝම් එක අපි ලබාගත් අගයන් ඇතුව තමයි මේ දිස් වෙන්නේ. ඒ කොහොමද? මේ හැම ටෙක්ස්ට් බොක්ස් එකකටම අපි කිව්වා ටෙක්ස්ට් බොක්සස් වලට වැලියුස් ඉදු වෙන්නේ නැහැ කියලා. නමුත් මෙහිදී බලන්න වැලියු යොදලා තියෙනවා මොනවද? අපි ඩේටාබේස් එකෙන් ලබාගත් අගයන් තමයි මෙහි යොදලා තියෙන්නේ. ඒ නිසා අපි ඩේටාබේස් එකෙන් ලබාගත් අගයන් මෙහි දිස් වෙනවා. ඉන් අනතුරුව කෙනෙකුට ඒවා වෙනස් කළ හැකි වෙනවා. ඉන් අනතුරුව මේ ෆෝම් එකත් යනවා සේව් කරන්න. ඊළඟ යොමු කරනවා අපේ ෆෝම් එක. කොතනද මේ ෆෝම් එක පටන් ගන්නෙ? මේ ෆෝම් එක පටන් ගන්නවා මෙතෙන්දී. මේ ෆෝම් එක පටන් ගන්නවා මෙහිදී PHP EX56 ගුණුවට යොමු කරලා තියෙනවා. අපි බලමු 56 පිටුවේදී මොකද සිදු වෙන්නේ කියලා. 56 දී මෙම අගයන් හතර නැවතත් ලබා ගන්නවා. ලබාගෙන එය අපේ තත් සමුදායේ අදාළ වගුවේ තැන්පත් කිරීම සිදු වෙනවා. කොහොමද? අප්ඩේට් stinfo මොනවාද? initial surname සහ h distance පමණක් ඇතුළත් කරනවා, සමාන කරනවා. set initial equal st init මේ තියෙන්නේ අපි එන්ටර් කරපු අගය. ඒ විදිහට අගයන් තුන අපි ලබාගෙන ඒ මොන රෙකෝඩ් එකද වෙනස් කරන්නේ? stnic සමානයි student nick. ඒ කියන්නේ අපි මේ මුලින් තෝරාගත්ත student ID card number එකට සමාන රෙකෝඩ් එක තෝරාගෙන එම අගයන් වෙනස් කරනවා, අප්ඩේට් කරනවා. මේ විදිහට අපිට මේ ගුණුව ක්‍රියාත්මක වෙනවා, මේම පිටුව ක්‍රියාත්මක වෙනවා. ඉන් අනතුරුව 57 තියෙන්නේ අර ඩිස්ප්ලේ මෙනු එකක්. identity card අංකයෙන් නොමැතුව ඩිස්ප්ලේ වීමක් තමයි සිදු වෙන්නේ. අපි බලමු ඉන් ඉදිරියට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන අයුරු. මේ ইনফরমේෂන් සිස්ටම් එකේ මේ වගේ පිටු රාශියක් අඩංගු වෙනවා. ඒ පිටු ටික අපි එක එක ක්‍රියාත්මක වෙන අයුරු බැලුවා. ඒ වගේම ඔබට නැවතත් අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවිය www.ni.lk හි material යන පිටුව තුලින් මේවා ඔබට භාගත කරන්න පුළුවන්. ඒත්සේ භාගත කිරීමක් කර ඔබට නැවතත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එසේ ඔබ ක්‍රියාත්මක කර බලන්න. ඉන් අනතුරු අපි ඉක්මනින්ම බලමු වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කර නඩත්තු කරන අයුරුත්. මේ 10 නිපුණතාවයේ අවසාන ඒකකය වෙන්නේ නිපුණතා මට්ටම වෙන්නේ මෙයයි. එහිදී අපි බලමු කොහොමද වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කරන්නේ. මෙහිදී local publishing කොහොමද අපේ කම්පියුටරේම එහෙම නැත්නම් ඉන්ට්‍රානෙට් එකක කොහොමද පබ්ලිෂ් කරන්නේ. මෙහිදී අපිට හෝම් පේජ් එකක් හදා ගන්න ඕන. හෝම් පේජ් එකක් මේ කුඩා හෝම් පේජ් එකක් මෙහි අඩංගු කරලා තිනවා. මෙහි මොකද්ද තියෙන්නේ? අපේ අර සිස්ටම් එක PHP EX46යි SIS කියන පිටුව. මේ පිටුවට යොමු කරලා තියෙනවා මේ anchor tag එක. මේ anchor මගින් anchor tag එක මගින් මේ පිටුවට යොමු වෙනවා. මේ ගොනුව අපි සේව් කරනවා index PHP ලෙස. මෙසේ සේව් කරොත් මෙහෙම තැන්පත් කිරීම සිදු කළොත් අපිට පුළුවන් එකවරම අපේ මේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන්න. එසේ ක්‍රියාත්මක කළ විට අපිට මේ local host
යන අපේ වෙබ් බ්‍රවුසර් එකේ පිටුවක් ලියන්නේ නැතුව local host පමණක් ලිව්වොත් මේ පිටුව කෙලින්ම ක්‍රියාත්මක කරනවා. මේ කෙලින්ම මේ පිටුවට යොමු වෙනවා. ඉන් අනතුරුව start page එකට අපිට ගමන් කරන්න පුළුවන් මේ ආකාරයෙන්. කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ? මේ අපේ අර index.php ගුණුව තමයි මේ ලෙස ක්‍රියාත්මක වෙන්නේ. අපේ මේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න අපේ පරිගණකයේ එහෙම නැත්නම් ඉන්ට්‍රානෙට් එක අපේ තියෙන යම්කිසි නෙට්වර්ක් එකක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉන්ටර්නෙට් යන්නේ නැතුව. ඉන්ටර්නෙට් වලට යනවා නම් අපි බලමු මොනවද සිදු කළ යුත්තේ කියලා. අන්තර්ජාලයේ මේ ප්‍රසිද්ධ කරන්න නම් අපි කළ යුතු කාර්ය ගණනාවක් තියෙනවා. ඒවා මොනවද? වෙබ් සර්වර් එකක් අපිට අවශ්‍ය වෙනවා. වෙබ් සර්වර් එක අපිට පුළුවන් වෙබ් සර්වර් එක අපේ පරිගණකයක සකස් කරගන්න පුළුවන්. එහෙම වෙබ් සර්වර් එකක් යොදා ගන්න ඕන නම් අපි Apache එහෙම නැත්නම් IIS කියන මුදුගාංග අඩංගු කළ යුතුයි. Apache අපි කොහොමද අපි දැනට අපි සාකච්ඡා කරා ඒක අඩංගු කරන හැටි ඔබ දන්නවා. Windows සර්වර් එකක් වෙනවා නම් මේ IIS අපි යොදා ගන්න වෙනවා. ඉන් අනතුරුව අපේ මේ සර්වර් කම්පියුටරේට ඉන්ටර්නෙට් පහසුකම් අපි ලබා ගන්න ඕන. අන්තර්ජාල පහසුකම් ලබා ගන්න ඕන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් අපි ඒ පහසුකම් ලබා ගන්න ඕන. ඒ පහසුකම් ලබා ගැනීමේදී අත්‍යවශ්‍ය කරුණක් වෙනවා මේ ග්ලෝබල් IP එකක් අපිට අවශ්‍ය වෙනවා මේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න. එවිට ග්ලෝබල් IP එකක් අපේ ගාව තියෙනවා නම් ඒ කියන්නේ අපි සර්විස් ප්‍රොවයිඩර්ට දන්වන්න ඕන මෙවැනි ග්ලෝබල් IP එකක් අපිට ලබා දෙන්න කියලා. ඒකට යම්කිසි අමතර මුදලක් ලබාගෙන අපිට මෙවැනි ග්ලෝබල් IP ඇඩ්‍රස් එකක් ලබා දෙනවා. ඉන් අනතුරුව තවත් කාර්යයක් කළ යුතුයි. මේ IP එක යටතේ අපිට මේ අපේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කළ හැකි වුණාට එය වෙනත් කෙනෙක් අපි දකින්නේ ඒ වෙබ් අඩවිය IP එක මගින් එයාලට කියන්න බෑ අපිට IP ඇඩ්‍රස් එක හැමෝටම කියන්න අපහසුයි. ඒක නිසා අපිට සිදු වෙනවා DNS registration එකක් කරන්න. domain name server registration එකක් කළ යුතුයි. ලංකාවේ නම් අපි LK domain registration එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ ආයතනයට LK domain ආයතනයට දන්වලා අපිට මෙන්න මේ IP එකට මෙන්න මේ කියන domain නාමය අපිට ලබා දෙන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඔවුන් මේ කාර්යය කළ පසු අපිට පුළුවන් අපේ domain name එක යොදා ගන්න. ඒ වගේම අපේ මේ වෙබ් අඩවියක් අපි දැන් කතා කරේ අපේ සර්වර් එකක් තුල මේ යොදා ගන්න ආකාරය අපේ සර්වර් එකක් තුල යොදා ගන්න නම් අපිට ගැටලු ගණනාවක් ඇති වෙනවා. මොනවද? මේ කම්පියුටරය දිගටම power on තත්ත්වයේ පවත්වාගෙන තබා ගත යුතු වෙනවා. ඒ සඳහා අපිට හොඳ UPS එකක් අපි භාවිත කළ යුතු වෙනවා. ඒ UPS එක ප්‍රමාණවත් නැතිනම් දවස් කිහිපයකට power cut එකට ලොකු power cut එකක් සඳහා ලොකු විදුලි ඇනීටීමක් සඳහා ප්‍රමාණවත් නොවනවා නම් අපිට සිදු වෙනවා ජෙනරේටර් එකක් ලබා ගන්න. එයත් ලබාගෙන ඉන් අනතුරු අපිට ලබා ගන්න ඕන හොඳ වෛරස් ගාඩ් එකක්. නැත්නම් අපිට වෛරස් මෙහි ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම firewall පහසුකම් අපිට අවශ්‍යයි. ඒ කියන්නේ unauthorized usersලා මේකට එන්න පුළුවන්. ඒ වළක්වා ගන්න අපිට firewall අවශ්‍ය වෙනවා. ඉන් අනතුරුව මේ අන්තර්ජාල පහසුකම් දිගටම හොඳින් සපයා ගැනීම ඒ සිදුවුවොත් අපිට පුළුවන් මේ පරිගණකය තුළ අපේ මේ වෙබ් අඩවිය සාර්ථකව කරගෙන යන්න, පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ළඟ තියෙන සර්වර් එක මෙම අපේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ සර්වර් එක නඩත්තු කිරීමේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එයාලා ඒවා කියනවා. ඒ වගේම ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි එකත් එයාලම වග කියනවා. මේක සමානට ක්ලවුඩ් සර්වර් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ගැටලුවක් නැතුව දිගටම නඩත්තු වෙනවා. ඒ වගේම අපිට පුළුවන් රිමෝට්ලි මේ සර්වර් එකට ලොග් වෙන්න. අනතුරුව අපිට අවශ්‍ය අපේ වැඩසටහනට ඇතුළත් කරන්න මකාදේම අවශ්‍ය පරිදි එය පාවිච්චි කරන්න පුළුවන්
මේ රිමෝට් ලොගින් එකක් භාවිතයෙන්. එතකොට අපි දකින්නේ අපේ ළඟ තියෙන කම්පියුටරයක් විදිහටම මේ අපිට භාවිත කරන්න පුළුවන් වෙනවා. අවසන් වශයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොහොමද free web hosting sites ගැන. මේ කොහොමද මේවයින් අපේ නොමිලේ අපේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න යන්න. එහිදී ඔබ Google search වැනි සෙවුම් යන්ත්‍රයක බැලුවොත් මේ වගේ free web hosting sites හොයාගන්න පුළුවන්. මම එකක් තෝරාගෙන Award Space කියන වෙබ් අඩවිය බැලුවොත් අපි මේ විදිහට ඒ පිටුවට යන්න පුළුවන්. එහි මෙන්න මේ පෙන්වන ආකාරයට එයාලගේ ඩොමේන් එක අපිට ලබා ගන්න පුළුවන්. ඒ ඩොමේන් එක මුදල් ගෙවලා අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සබ් ඩොමේන් එකක් අපිට නොමිලේ ලබා ගන්න පුළුවන්. සබ් ඩොමේන් එකක් කියන්නේ එයාලගේ මේ නමක් එක්ක තමයි අපේ නාමය ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. එවැනි නාමයක් එක්ක අපි වෙබ් අඩවියක් සකස් කරා. NIALICT කියලා අපි වෙබ් අඩවියක් සකස් කරා. මේ පිටුවේ තියෙන මේ සබ් ඩොමේන් යටතේ අපිට මේ ඩොමේන් එක රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඒසේ රෙජිස්ටර් කරගත් පසුව අපිට පුළුවන් ෆයිල් මැනේජර් යටතේ මේ තියෙන තිරේ අපිට තෝරගන්න පුළුවන් ෆයිල් මැනේජර්. ෆයිල් මැනේජර් තෝරාගත් පසුව අපිට පුළුවන් එහි ෆයිල් ඉන්සර්ට් කරන අප්ලෝඩ් කරන අවස්ථාවට එන්න. මේ සඳහන් වෙනවා අප්ලෝඩ් බටන් එකක්. ඒ බටන් එක භාවිතයෙන් අපිට පුළුවන් අපේ ෆයිල්ස් මෙහි ඇතුල් කරන්න. එසේ ඇතුල් කර පසු අපිට පුළුවන් මේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන්න. මෙහි තියෙන ඩොමේන් නේම් එක අපි කෙලින්ම අපේ බ්‍රවුසර් එකේ ලිවීමෙන් පසු අපිට පුළුවන් අපි මේ ඇතුළත් කරපු ෆයිල් සමග අපේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. මේ ආකාරයෙන් අපිට පුළුවන් free hosting website එකක් භාවිත කරගෙන අපේ මෙම අපි සාදාගත් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කරන්න. නමුත් මෙහි යම්කිසි සීමා සහිත යම් ක්‍රියාවලියන් තියෙනවා. හැමදේම අපිට නොමිලේ ලබා ගන්න බැරි වෙනවා. සමහර අවස්ථාන් සඳහා අපිට ගෙවීම් සිදු කරන්න වෙනවා. නමුත් මූලික කාර්යයන් අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් වෙනවා. අපි උදාහරණයකට අපි MySQL යටතේ database එකක් අපි යොදාගත්තොත් එක database එකක් පමණක් අපිට මේ සකස් කරගන්න පුළුවන් වෙනවා. ඊට වඩා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. නොමිලේ අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නැවතත් අපි අපේ මේ materials අපි මේ ගත්ත supportive materials සියල්ලම මේ www.ni.lk හි vmaterial යටතේ ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එසේ ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවතත් ක්‍රියාත්මක කර මේ ඒකකය හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මෙම supportive material එකින් එක ඔබ ක්‍රියාත්මක කරලා ඉතා හොඳින් අවබෝධ වුණොත් තමයි මේ කාර්ය හරියට ඔබට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබට විභාගයටත් ඉතා නිවැරදිව උත්තර සපයන්න හැකියාව ලැබේ. ඉතින් මේ සමගම ඔබට ප්‍රෝග්‍රෑමින් යම්කිසි අවබෝධයක් ලැබුණා. ඒ මගින් ඔබට Python භාෂාවත් ඔබට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊළඟ අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න ලබනවා. ඒ වගේම ඔබේ ගැටලු අපේ මේ vPro යටතේ ඒ පිටුව යටතේ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරියේදී අපි ඔබගේ තොරතුරු තවත් ලබා ගන්න ක්‍රමවේදයක් සකස් කර දෙනවා. ඉන් අනතුරුව අපි ඔබ සමග තවත් ගනුදෙනු කරන අවස්ථාවකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සමග නැවතත් ඊළඟ ඒකකයේදී හමු වෙනු අපේක්ෂාවෙන් අපි අද නවතිනවා. එහෙමනම් ආයුබෝවන්.